right හරි එහෙනම් පුතේ අපි එමු පාඩමට හරි අපි පුතේ අන්තිමට නතර කළේ කොහෙද මූලික ආර්ථික ප්‍රශ්නනේ හරි ඉතින් පුතේ මූලික ආර්ථික ප්‍රශ්න කතා කරලා අපිට කතා කරන්න තියෙන්නේ පුතේ අලුතෙන්ම ආර්ථික පද්ධති ආර්ථික පද්ධති ආර්ථික පද්ධති හරි එතන පුතේ ආර්ථික පද්ධති කතා කරන්න කලින් මම චුට්ටක් මතක් කරන්නම් අපිට තිබ්බ මූලික ආර්ථික ප්‍රශ්න. එතකොට අපි කතා කළා අන්තිම දවසේ මූලික ආර්ථික ප්‍රශ්න 3ක් හට ගන්න මේ ආර්ථිකය තුල. ඒ කියන්නේ හිඟ සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙන හින්දා අපිට සිද්ධ වෙනවා පුතේ තෝරා ගැනීමක් කරන්න. එහෙනම් ඒ තෝරා ගැනීම කරනකොට අනිවාර්යෙන්ම හැම සමාජයකටම මුණ දෙන්න සිද්ධ වෙන ආර්ථික ප්‍රශ්න 3ක් හට ගන්නවා. මොනවද ඒ කුමක් කොපමණ නිපදවන්නේද කෙසේ නිපදවන්නේද කා සඳහා නිපදවන්නේද හරි එතකොට මේ මොනවද කියලා අපි කතා කළා right එහෙනම් අද අපි එනවා පුතේ අපේ මාතෘකාව ආර්ථික පද්ධති වලට මොකද්ද පුතේ ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ පද්ධතියක් සිස්ටම් එකක් ඉකොනොමික් සිස්ටම් ඈ දැන් මේ දවස්වල යනවනේ පුතේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ පද්ධතිය වෙනස් කරන්න ඕනේ මේ තියෙන විදිය හරියන්නේ නැහැ සිස්ටම් එක රයිට් මොකද්ද පුතේ මේ පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද මේ පද්ධතිය කවුද මේ පද්ධති හැදුවේ කවුද මේ පද්ධති හැදුවේ නෝ පුතේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අර අපිට තියෙන කුමක් කොපමණ කෙසේ කා සඳහා මෙන්න මේ කියන මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින්ම ඇති කරගෙන තිබෙන කිසියම් ආයතනික රාමුවකට අපි කියනවා පුතේ ආර්ථික පද්ධතියක් කියලා. අපි අර කතා කරපු මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපිට තියෙන ප්‍රශ්න විසඳා ගන්න මිනිස්සු විසින්ම ඇති කරගෙන තියෙන ආයතනික රාමුවකට අපි කියනවා පුතේ ආර්ථික පද්ධතියක් කියලා. ආර්ථික පද්ධතියක්. එතකොට මොකද්ද පුතේ මේ පද්ධතිය? මේ පද්ධතිය සමන්ත වෙන්නේ මොන වගේන්ද? මේ පද්ධතිය මේ ලෝකයේ ඉන්න හැම කෙනෙක්ටම එක වගේ බලපාන එකක්ද? නැත්නම් මේ පද්ධතිය ලෝකයෙන් මේ රටින් රටට වෙනස් වෙනවද? විභාගේ ලියන්න දුන්න කොලේ පාවිච්චි කරන්න පුළුවන් ද ID එකට? උදේ ඇඩ්මිෂන් එක නෙවෙන්නේ. මම දන්නේ නැහැ ඔයා මොකද්ද ඔය කියන කොලේ කියලා. උදේ පන්ති වුණාම මට පොඩි කෝල් එකක් දෙනවද? මේ ID එක සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන ළමයි මට පොඩි කෝල් එකක් දෙන්න පුතේ පන්ති වුණාම. හොඳේ මම ඒක කියලා දෙන්නම්. හරි. එතකොට මොනවද මේ පද්ධති වලින් කරන්නේ? right. පුතේ මේ පද්ධති වල තියෙනවා ලක්ෂණ රාශියක්. මේ පද්ධති වල තියෙනවා ලක්ෂණ රාශියක්. හරිද? මේ පද්ධති වල සම්පත් වල අයිතිය තියෙන්නේ කාටද? මේ පද්ධති පාලනය කරන්නේ කවුද? මේ පද්ධති වල මොනවා හරි මේ සම්පත් බෙදී යාමේ යාන්ත්‍රණයක් තියෙනවාද? එහෙනම් මෙන්න මේ වගේ සියලුම දේවල් වලින් සමන්විත දෙයක් තමයි මේ පද්ධතියක් කියලා කියන්නේ. මේ පද්ධතිය ඉන්න පුතේ ගොඩක් මිනිස්සු. හරිද? මේ පද්ධතිය දැන් ඔයාලා අපි ඉන්නවා. ඒ කියන්නේ කුටුම්බ ඉන්නවා. මිනිස්සු ඉන්නවා. පවුල්. හරිද? ඒ වගේම ව්‍යාපාරේ ඉන්නවා. ඕගොල්ලන්ගේ ගෙවල් ගාව තියෙන කඩ, තොග කඩයක් වෙන්න පුළුවන්. විශාල ව්‍යාපාරයක් බිස්නස් මේ කම්පැනි එකක් වෙන්න පුළුවන්. ව්‍යාපාර තියෙනවා. පුතේ පාලන අධිකාරියක් තියෙනවා. දැන් ලංකාවේ නම් අපි කියන්නේ රජය. ඒගොල්ලෝ තමයි අපිව පාලනය කරන්නේ. ඇතුළු පිරිස. හරි රජය. අර පාර්ලිමේන්තුවේ ඉන්නේ පුතේ 225 අන්න යාලා. රජය. විදේශ අංශයක් ඉන්නවා පුතේ. ඒ විතරක් නෙවෙයි. තව වෘත්තීය සමිති ඉන්නවා. රාජ්‍ය නොවන සංවිධාන ඉන්නවා. විවිධ වෘත්තිකයෝ ඉන්නවා. එහෙනම්
මේ වගේ පුතේ විවිධ පුද්ගලයන් රාශියක එකතුවකින් තමයි මේ ආර්ථික පද්ධතියක් සකස් වෙලා තියෙන්නේ. මේ ආර්ථික පද්ධතියක් සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ ආර්ථික පද්ධතියක තියෙන ප්‍රධාන කාර්යභාරය මොකක්ද පුතේ? මේ ආර්ථික පද්ධතියක තියෙන ප්‍රධාන කාර්යභාරය තමයි අපි අර කතා කරපු මූලික ආර්ථික ප්‍රශ්න විසඳන එක. මූලික ආර්ථික ප්‍රශ්න විසඳන එක. අපි කතා කළා කුමක් කොපමණ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද? මෙන්න මේවට පිළිතුරු හොයන එක තමයි පුතේ ආර්ථික පද්ධතියකින් සිද්ධ වෙන්නේ. ආර්ථික පද්ධතියකින් සිද්ධ වෙන්නේ. right? හරි. අපි දැන් මෙහෙම බලමු. දැන් මේ ආර්ථික පද්ධතියක පුතේ තියෙනවානේ දැන් අපි නිකන් සරලව ගමු. මේ ආර්ථිකයේ තුල තියෙනවා පුතේ සම්පත්. අපි කතා කළා නිෂ්පාදන සම්පත්, භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එතකොට මේවා කාටද අයිති? මේවා කාටද අයිති? අපි ලංකාවෙන් අරන් බලමු. මේවා අයිති තියෙන්නේ කාටද? දැන් සම්පත් වල අයිතිය මිනිස්සුන්ට තියෙන්නේ. නේ? මිනිස්සුන්ට අයිති භූමිය තියෙනවා, මිනිස්සුන්ට අයිති ශ්‍රමය තියෙනවා, මිනිස්සුන්ට අයිති ප්‍රාග්ධනය, මිනිස්සුන්ට අයිති ව්‍යවසායකත්වය. හැබැයි පුතේ ඒ වගේම රජයට අයිති දේවලුත් තියෙනවා. රජයට අයිති දේවලුත් තියෙනවා. රජයට අයිති භූමිය තියෙනවා. රජයට අයිති ශ්‍රමය තියෙනවා. රජයට අයිති ප්‍රාග්ධනය තියෙනවා. රජයට අයිති ව්‍යවසායකත්වය තියෙනවා. හැබැයි පුතේ තව රටවල් තියෙනවා. ඒ රටවල් වල සම්පත් වල අයිතිය මිනිස්සුන්ට නැහැ. ඒ කියන්නේ සියලුම ඉඩකඩම් පුතේ රජයේ ඉඩකඩම්. ඒ රජයේ ඉඩකඩම් වල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ මිනිස්සුන්ට අයිති නැහැ. රජයට තමයි අයිති. මිනිස්සු යම් කිසි ගාණක් ගෙවලා නැත්තම් මිනිස්සුන්ට නිකන් ලබා දීපු ඉඩම් වල ඒගොල්ලෝ ඉන්නේ. ඊට පස්සේ ප්‍රාග්ධනය අයිති රජයට. ව්‍යවසායකත්වය අයිති රජයට. මිනිස්සුන්ට අයිති පුතේ ශ්‍රමය විතරයි. ඒ වගේ රටවලුත් තියෙනවා. එතකොට මේ විවිධ විදිහට මේ ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථික පද්ධති මේ ලෝකයේ පුරා විශාල වශයෙන් තියෙනවා. එහෙනම් එහෙම බිහිවෙච්ච ආර්ථික පද්ධති රාශියක් පදනම් කරගෙන අපි කතා කරනවා පුතේ ප්‍රධාන ආර්ථික පද්ධති හතරක් පිළිබඳව. අපි කතා කරනවා ප්‍රධාන ආර්ථික පද්ධති හතරක් පිළිබඳව. මොනවද? පළවෙනි එක තමයි පුතේ සම්ප්‍රදායික ආර්ථික පද්ධති. සම්ප්‍රදායික ආර්ථික පද්ධති. ඊළඟට අපි කතා කරනවා වෙළඳපොළ ආර්ථික පද්ධති. තුන්වෙනි එක සැලසුම්ගත ආර්ථික පද්ධති. සහ අවසාන එක මිශ්‍ර ආර්ථික පද්ධති. මෙන්න මේ කියන ආර්ථික පද්ධති හතරක් පිළිබඳව පුතේ අපි අවධානය යොමු කරනවා. right. බලන්න ටියුට් එක දිහා. 18 වෙනි පිටුව. ආර්ථික පද්ධති නැත්නම් ආර්ථික සංවිධාන කියලා තියෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කර ලැබ ඇති යන්ත්‍රණය ආර්ථික පද්ධතියක් හෙවත් ආර්ථික සංවිධානයක් ලෙස හඳුන්වනු ලැබේ. පුතේ ගන්න ඔයාගේ හයිලයිටරේ අතට අරගෙන මේක හයිලයිට් කරගන්න. ආගේ හයිලයිටරේ අරගෙන මේක හයිලයිට් කරන්න පුතේ. හරිද? බලන්න ඊළඟට තියෙනවා පුතේ ආර්ථික පද්ධතියක කාර්යයන්. එතකොට මොනවද ආර්ථික පද්ධතියක කාර්යයන්? පුතේ ආර්ථික පද්ධතියක තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම මූලික ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම. එතකොට මේ බලන්න මෙතන තියෙනවා කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිපදවිය යුතුද යන්න. ඊළඟට කෙසේ නිපදවිය යුතුද යන්න තීරණය කිරීම.
කා සඳහා නිපදවිය යුතුද යන්න තීරණය කිරීම. හරිද? ඒ කියන්නේ අපි අර කතා කරපු මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම තමයි පුතේ මේකේ තියෙන ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. right? හරි. එතකොට ඒ අනුව අපි කතා කරන පුතේ විකල්ප ආර්ථික පද්ධති හතරක්. එකක් තමයි සම්ප්‍රදායික ආර්ථික පද්ධති. දෙවෙනි එක ධනවාදී වෙළඳපොළ ආර්ථික පද්ධති. නැත්නම් අපි ඒකට කියනවා තව නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. තුන්වෙනි එක සමාජවාදී සැලසුම්ගත ආර්ථික පද්ධති සහ හතරවෙනි එක මිශ්‍ර ආර්ථික පද්ධති. පුතේ එතන ඉස්සරහින් තියෙනව නේද සමාජීය වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා. ඒක කපලා දාන්න පුතේ. ඒක වැරදි. ඒක වෙන එකක්. ඒක concept එකක් සංකල්පයක් වෙනම කතා කරන. ඒක කපලා දාන්න. මිශ්‍ර ආර්ථික පද්ධති විතරයි. හරිද? right. එහෙනම් පුතේ දැන් මේ කතා කරන ආර්ථික පද්ධති අතරින් අපි ප්‍රධාන වශයෙන් කතා කරන ආර්ථික පද්ධති තුනක් තියෙනවා. ඒ තමයි වෙළඳපොළ ආර්ථික පද්ධති, සැලසුම්ගත ආර්ථික පද්ධති හා මිශ්‍ර ආර්ථික පද්ධති. හරිද? ඒතකොට මේ තුන අතරිනුත් මෙන්න මේ දෙන්න විශේෂයි. මෙන්න මේ දෙන්න විශේෂයි. ඔයාට විභාගෙදී වැඩි හරියක් මෙන්න මේ දෙන්නගෙන් තමයි පුතේ ප්‍රශ්න අහන්නේ. නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියකුයි සමාජවාදී සැලසුම්ගත ආර්ථික පද්ධතියකුයි පිළිබඳ තමයි වැඩි වශයෙන්ම ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ. හරිද? right. එහෙනම් අපි යන් ඉස්සරහට. අපි මුලින්ම බලමු පුතේ මොකද්ද මේ සම්ප්‍රදායික ආර්ථික පද්ධතියක් කියන්නේ කියලා. සම්ප්‍රදායික ආර්ථික පද්ධතියක්. පුතේ ඒ කියන්නේ දැන් අපිට තියෙනවා ආර්ථික ප්‍රශ්න. හරිද? දැන් අපි එදා කතා කළා. අපි මොකද්ද හදන්නේ? කොච්චරක් හදනවාද? ඒක කොහොමද හදන්නේ? කාටද හදන්නේ? එහෙනම් මේ සම්ප්‍රදායික ආර්ථික පද්ධති කියන්නේ පුතේ අපේ පැවත එන සම්ප්‍රදායන් සිරිත් විරිත් පදනම් කර ගනිමින් මේ මූලික ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සොයන ආර්ථික පද්ධතියක් අපි කියනවා පුතේ සම්ප්‍රදායික ආර්ථික පද්ධතියක් කියලා. දැන් වර්තමානයේ ගත්තොත් පුතේ මේ සම්ප්‍රදායික ආර්ථික පද්ධති කියන ඒවා ඇත්තටම ගොඩක් දුර්ලභයි. ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට පුතේ ගෝත්‍රික සමාජවල තමයි අපිට මේක දකින්න ලැබෙන්නේ. දැන් ඔය ඩිස්කවරි ටීවී වල අපිට ඔය සමහර ඔය රතු ඉන්දියානු චිත්‍රපට වගේ පෙන්වන්නේ පුතේ ඈ. එතකොට ඔය මේ අර මිනිස්සු අල්ලන් ගිහිල්ලා පුච්චලා කනන්නේ වගේ අර එතකොට ගෝත්‍රික සමාජයේ තියෙන්නේ. මෙන්න මේ ගෝත්‍රික සමාජවල පුතේ අදටත් මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ ඒගොල්ලන්ගේ සම්ප්‍රදායන් පදනම් කරගෙන. හරිද? දැන් එතකොට අර මට මතක එක කතාවක් තමයි පුතේ මොකද Pirates of the Caribbean එකේ ඒකේ මොකද්ද Cruise of Black Pearl හරි මොකක් හරි ෆිල්ම් එකේ පුතේ එක තැනකදී අර ජැක් ස්පැරෝව අල්ලගෙන යනවා අර මේ මොකද්ද ගෝත්‍රිකයෝ මේ සෙට් එකක් ඉන්න තැනකට. එතකොට පුතේ එතෙන්ට ගිහිල්ලා එයාට කරන දේ ඒ ඔක්කොම පුතේ තීරණය කරන්නේ ඒ ගෝත්‍රික සමාජින්න කට්ටිය. හරිද? එතකොට ඒගොල්ලෝ කවුරු අල්ලන් ආවත් මොන જાතිය මිනිස්සෙක් අල්ලන් ආවත් ඒගොල්ලන්ගේ අර ගිනි මැලේ වටේ නටලා මේවා කරලා හරිද? ඒ ප්‍රශ්න විසඳන්නේ මේ විදිහට. ඒගොල්ලෝ පුතේ ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉකොනොමික්ස් දන්නේ නැහැ. හැබැයි කොහොම හරි ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න වලට ඒගොල්ලෝ උත්තර හොයා ගන්නවා. දැන් ඒගොල්ලන්ට තියෙන පුතේ සරල අවශ්‍යතා. ආහාර පාන මේ සාඳුම් පැළඳුම්. සමහරවිට ඇඳුම් පැළඳුම් වලකුත් නෑ. ආහාර පාන විතරයි. අර ජීවත් වෙන්න ඕනකට කනවා. එතකොට මොකද්ද කරන්නේ? එහා පැත්තේ ඉන්න එකව මරාගෙන කනවද? නැත්නම් මොකක් කරේ අලයක් කොලයක් හාරගෙන කනවද? අන්න ඒ වගේ දේවල්. එතකොට පුතේ ඒව ඒගොල්ලන්ගේ සම්ප්‍රදායත් සිරිත් විරිත් එක්ක පැවතගෙන එන දේවල්. ඒ වගේන් තමයි ඒගොල්ලෝ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. දැන් එතකොට ඔයා පටල ගන්න එපා. එතකොට අපිට සම්ප්‍රදායක් නැද්ද? අපිට සිරිත් විරිත් නැද්ද? පුතේ අපිටත් සම්ප්‍රදායක් අපිටත් සිරිත් විරිත් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපිට සිංහල අලුත් අවුරුද්දක් ලබන්නේ පුතේ එකපාරයිනේ අවුරුද්දට. එතකොට එදාට අපි පුණ්‍ය කාලෙට කන්නේ බොන්නේ නැතුව පන්සල් ගිහිල්ලා ඒ මේ වතාවත් කරලා ඒ අපේ සිරිත් විරිත් අනුව අපේ පැවතෙන දේ අනුව
හැබැයි පුතේ ඒකෙන් අපේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. දවස් 365ම අපි එහෙම කරනවා නම් පුතේ ඒක එහෙම වෙන්න තිබ්බා. නමුත් පුතේ අපි 365 දවසෙම එහෙම කරන්නේ නැහනේ. එතකොට පුතේ ඒ අපේ සම්ප්‍රදායන් හා සිරිත් විරිත් අපි පුතේ අර අනුගමනය කරන්න තියන් ඉන්න දෙයක් විතරයි. ඒකෙන් අපේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න බෑ අපිත් සම්ප්‍රදායික විදිහට ඉන්නවා කියලා. සම්ප්‍රදායික විදිහට ඉන්න පුතේ මේ වගේ මේ ගෝත්‍රික සමාජවල විතරයි වර්තමානයේ. හරිද? ඒ නිසා අපි කියනවා අන්න ඒ වගේ සමාජ ක්‍රමයකට සම්ප්‍රදායික ආර්ථික පද්ධතියක් කියලා. පැහැදිලිද? right. බලන්න. සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයක් තුළ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සම්ප්‍රදායන් සිරිත් විරිත් හා පුරුදු ආශ්‍රයෙන් සිදුවේ. අතීත පරම්පරාව කළ ආකාරයට වර්තමාන පරම්පරාවද ක්‍රියා කරයි. සාම්ප්‍රදායික ආර්ථික ක්‍රම නම්‍යශීලී ස්වභාවයක් උසුලයි. එනම් සම්ප්‍රදායික ආර්ථික ක්‍රම කාලයක් සමගම පහසුවෙන් වෙනස් වීමකට ලක් නොවේ. පාරිසරික වෙනස් වීම සිදුවන අවස්ථාවන් වලදී පමණක් ආර්ථික පද්ධතියේ වෙනස්කම් හටගනී. උදාහරණ ගෝත්‍රික සමාජ තුළ මෙවැනි ආර්ථික පද්ධති දැකගත හැකිය. right. එතකොට පුතේ ඔන්න සම්ප්‍රදායික ආර්ථික පද්ධති. right. එහෙනම් අපි දැන් යමුවෙමු පුතේ අපේ වැදගත්ම මාතෘකාව වන වෙළඳපොළ ආර්ථික පද්ධති පිළිබඳව කතා කරන්න. වෙළඳපොළ ආර්ථික පද්ධතිය. මොකද්ද පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ? මොකද්ද පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ? මේකට කියනවා පුතේ නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා කියනවා. සමහර වෙලාවට මේකට කියනවා පුතේ ධනේශ්වර ආර්ථික පද්ධතියක් කියලා. ධනවාදී ආර්ථික පද්ධතියක් කියලා කියනවා. හරිද? දැන් අද මැයි දිනය ලෝක කම්කරු දිනය. කම්කරු දිනේ දවසක පුතේ අපි කතා කරන සමාජවාදී දේවල් නේ. නමුත් බය වෙන්න එපා අපි ඒකත් කතා කරනවා. මේ ධනවාදී ආර්ථික පද්ධතිය. නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතිය. මොකද්ද පුතේ මේ? මම මෙහෙම කියන්නම්. සම්පත් හිමිකාරීත්වය පෞද්ගලික අංශයේ සතුවන පෞද්ගලික විවසායන් නැත්නම් පෞද්ගලික ව්‍යාපාරයන් පමණක් ක්‍රියාත්මක වන මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථික පද්ධතියක් අපි කියනවා පුතේ නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. right. මම දන්නවා ඔයාට මෙලෝ කෙහෙම් මලක් තේරෙන්නේ නැතුව ඇති කියලා. අපි දැන් පැහැදිලි කරගමු. මම මොකද්ද පුතේ කිව්වේ? සම්පත් වල අයිතිය නැත්නම් සම්පත් හිමිකාරීත්වය සම්පත් වල අයිතිය පුතේ පෞද්ගලික අංශය සතුයිලු. දැන් ඕගොල්ලොත් කිය යෝවුදි මේ සම්පත් වල අයිතිය පෞද්ගලික අංශය සතුයිනේ මෙහෙ. නෑ පුතේ. මං කිව්ව නේද සමහර දේවල් රජයට සතු දේවලුත් තියෙනවා කියලා. පෞද්ගලික සතු දේවලුත් තියෙනවා රජයේ සතු දේවලුත් තියෙනවා. දැන් ඔය සමහර ඉඩම් වල ගහලා තියෙන මේ රජයේ සතු දේපලකි. මේ රජයේ සතු ඉඩමකි. මධ්‍යම රජයේ සතු ඉඩමකි. අනවසරයෙන් ඇතුළු නොවන්න. ඒ කියන්නේ පුතේ මේ සම්පත් තියෙනවා රජයට අයිති දේවලුත් තියෙනවා පෞද්ගලික අංශයට අයිති දේවලුත් තියෙනවා. එහෙනම් මේ නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක සම්පත් වල අයිතිය සම්පූර්ණයෙන්ම කාටද ගිහින් තියෙන්නේ? පෞද්ගලික අංශයට. පෞද්ගලික අංශයට තමයි ගිහින් තියෙන්නේ. දෙවෙනි කාරණාව පෞද්ගලික විවසායන් ක්‍රියාත්මක වන පෞද්ගලික විවසායන් ක්‍රියාත්මක වන පුතේ පෞද්ගලික විවසායන් කියන්නේ මොනවද? පෞද්ගලික ව්‍යාපාර. ඒ කියන්නේ රජයේ සමාගම් රාජ්‍ය සංස්ථා රාජ්‍ය දෙපාර්තමේන්තු වගේ දේවල් නැහැ. දැන් CTB බස් නැහැ, කෝච්චි නැහැ. ඒ ඔක්කොම පුතේ ප්‍රයිවට්. ප්‍රයිවට් බස් තියෙන්නේ, ප්‍රයිවට් කෝච්චි තියෙන්නේ, ප්‍රයිවට් පාසල් තියෙන්නේ, ප්‍රයිවට් රෝහල් තියෙන්නේ. හරිද? සේරම ප්‍රයිවට්. රජය කියලා කිසි දෙයක් නැහැ. එහෙනම් මේ නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක පුතේ
පෞද්ගලික ව්‍යවසායන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පෞද්ගලික ව්‍යවසායන් ක්‍රියාත්මක වෙනවා. සහ මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවලු. මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනවලු. මොකද්ද පුතේ මේ මිල යන්ත්‍රණය කියලා කියන්නේ? මොකද්ද මේ මිල යන්ත්‍රණය කියලා කියන්නේ? පුතේ මිල යන්ත්‍රණය කියන්නේ වෙනම දෙයක්. ඔයා යන්ත්‍රණය පැත්තකට දාන්න. මේ යන්ත්‍රණය අයින් කරන්න. එතකොට මොකද ඉතුරු වෙන්නේ? මිල. එහෙනම් මේ මිල මගින් තමයි පුතේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. ඒ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මෙන්න මේ වගේ ආර්ථික පද්ධතියකට පුතේ අපි කියනවා නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් කියලා. හරිද? රයිට්. අපි ඒක ලියමුකෝ. ලියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. ගන්න පුතේ ඔයාගේ ලස්සන පෑනක් අතට. ලස්සන පෑනක් ගන්න පුතේ අතට. ලියන්න ඒකේ මෙහෙම. සම්පත් හිමිකාරීත්වය පෞද්ගලික අංශයේ සතු වන සම්පත් හිමිකාරීත්වයේ පෞද්ගලික අංශයේ සතු වන පෞද්ගලික ව්‍යවසායන් ක්‍රියාත්මක වන පෞද්ගලික ව්‍යවසායන් ක්‍රියාත්මක වන පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධති කියලා ලියන්න තියනවා නේද 19 වෙනි පිටුවේ අන්න එතන ලියන්නේ කොතනද ලියන්නේ කියලා අහනවා සම්පත් හිමිකාරීත්වය පෞද්ගලික අංශයේ සතු වන පෞද්ගලික ව්‍යවසායන් ක්‍රියාත්මක වන මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන ආර්ථික පද්ධතියක් නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ. right බලන්න අප බලන්න සම්පත් හිමිකාරීත්වය පෞද්ගලික අංශයේ සතු වන පෞද්ගලික ව්‍යවසායන් ක්‍රියාත්මක වන හා මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන ආර්ථික පද්ධතියක් නිදහස් වෙළඳපොළ ආර්ථික පද්ධතියක් ලෙස හැඳින්වේ.
right. හරි. right. අපි පුතේ දැන් බලමු මොනවද මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක තියෙන ලක්ෂණ කියලා. අපි බලමු මොනවද මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක තියෙන ලක්ෂණ කියලා. ඊට අපි එකින් එක පුතේ මේක කතා කරමු. හරිද? right. එතකොට මේ බලන්න. මුලින්ම තියෙනවා පුතේ පෞද්ගලික දේපල හිමිකම. පෞද්ගලික දේපල හිමිකම. දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා මේ ආර්ථික ක්‍රමයක දැන් මම මේකට ඉස්සෙල්ලා උදාහරණ කියන්නම්කෝ පුතේ. ඔයා උතන මේ උතන ලියන්න උදාහරණ කියලාත් යට. උදාහරණ ඔයා ලියන්න ඇමරිකාව නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව. ඒතර පුතේ මෙන්න මේ රටවල් පුතේ අපිට උදාහරණ දෙක කියන්න පුළුවන් මේ වෙළඳපොළ ආර්ථික පද්ධතියකට. ඇයි ඒ? දැන් ඔයා ඒ කියපු රටවල් එක්ක අරගෙන කම්පෙයාර් කරලා බලන්න. ඒතර පුතේ ඒ වගේ තියෙන්නේ පෞද්ගලික සම්පත් හිමිකාරීත්වයක් නැත්නම් පෞද්ගලික දේපල හිමිකම. ඒ දේපල වල අයිතිය තියෙන්නේ පුතේ ඔක්කොම පෞද්ගලික අංශයට. පෞද්ගලික අංශයට තමයි සියලුම දේපල තියෙන්නේ. රජයක් කියලා දෙයක් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට පුතේ දේපල වල හිමිකාරීත්වයක් නැහැ. ඒගොල්ලෝ ඉල පාලනාධිකාරියක් විතරයි. ඒ කියන්නේ අර යම් යම් අකටයුතුකම් වෙනවනම් ඒව විසඳන්න ඉන්න පිරිසක් තමයි රජය කියලා කියන්නේ. සම්පූර්ණ සම්පත්වල හිමිකාරීත්වය තියෙන්නේ පෞද්ගලික අංශයට. පෞද්ගලික අංශයට. right. ඊළඟට දෙවෙනි කාරණාව නිදහස් ව්‍යවසාය හා තේරීමේ නිදහස. ඒ කියන්නේ පුතේ මේ පෞද්ගලික ව්‍යවසායන් ක්‍රියාත්මක වෙනවා. නිදහස් ව්‍යවසාය. ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ පුතේ පෞද්ගලික ව්‍යාපාර විතරයි. පෞද්ගලික ව්‍යාපාර විතරයි. දින රජයේ ව්‍යාපාර කියලා කිසි දෙයක් නැහැ. ඔක්කොම පෞද්ගලික ව්‍යාපාර. සහ එතන තියෙනවලු පුතේ තේරීමේ නිදහසක්. දැන් ඔයාට හිතේ අපිටත් තියෙනවනේ තේරීමේ නිදහසක්. ඔව්. අපේ තේරීමේ නිදහසක් තියෙනවා පුතේ. නමුත් අපේ රට වෙළඳපොළ ආර්ථික පද්ධතියක් නෙවෙයි. ඇයි? දැන් අපේ රටේ පුතේ රජයේ ව්‍යාපාරත් තියෙනවනේ. දැන් ලංකාව ගත්තොත් රජයේ පාසල් තියෙනවා, රජයේ රෝහල් තියෙනවා, රජයේ විශ්වවිද්‍යාල තියෙනවා, CTB බස් තියෙනවා නේද? ඒ වගේ. රාජ්‍ය ආයතන ගොඩක් තියෙනවා. හරිද? නමුත් අර වගේ එහෙම නෑ පුතේ. ලංකාවේ එහෙම වුණත් ඇමරිකාවේ එහෙම වෙන්නේ නෑ. හරිද? එහෙ තියෙන ඔක්කොම පුතේ පෞද්ගලික ව්‍යවසායන්. සහ තේරීමේ නිදහසක් තියෙනවා. ඕන තරමක් තේරීමේ නිදහසක් තියෙනවා පුතේ. හරිද? දැන් අපි හිතමුකෝ දැන් සමහර වෙලාවට පුතේ ලංකාවේ රෙදි කඩේකට ගියහම මොකද වෙන්නේ? අපේ තේරීමේ නිදහස තියෙනවද? ඈ? ඔය සමහර කඩ තියෙනවද? සමහර කඩ හොඳේ. සමහරක් කඩ හොඳේ. ඇටවල ගියන් පස්සේ ඔන්න එක්කෙනෙක් කෙනා පිටිපස්සෙන් සර් මොනවද බැලුවේ? ටී-ෂර්ට් එකක් බැලුවේ. සර් මේ ටී-ෂර්ට් එක හොඳයි සර්. මේක තමයි අලුතෙන් යන ට්‍රෙන්ඩ් එක. නෑ මේ මම ඒක හර නෑ කිව්වා. නෑ එහෙනම් සබ්බල වෙන එකක්. මේක හොඳයි සර්. ඒ කියන්නේ මට උන ටී-ෂර්ට් එක නෙමෙයි ගන්න වෙන්නේ උට උන ටී-ෂර්ට් එක. ඒතර පුතේ එහෙම ගත්තමත් අපේ තේරීමේ නිදහස නැහැ. හරිද? ඒක නෙමෙයි මම කියන්නේ. දැන් අර තේරීමේ නිදහස කියන එකෙන් අදහස් කරන්නේ පුතේ අපිට ඕනේ කරන භාණ්ඩයක් අපිට ඕනේ විදිහට පරිභෝජනය කරන්න පුළුවන්. තව කෙනෙක්ට ඕන එකක් අපි පරිභෝජනය කරන්නේ නැහැ. දැන් ලංකාවේ ගත්තොත් පුතේ සමහර වෙලාවල් වලට දැන් අපිට දැන් මේ දවස්වල අපිට ඒ දේ කරන්න සිද්ධ වෙලා තියෙනවා. හරිද? දැන් අපි දුමු රජය කිව්වොත් එහෙම කොරෝනා වැක්සින් එක අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ. අපිට පුතේ ඔප්ෂන් නැහැ. අපිට ඉතින් ඒක විද ගන්න වෙනවා. නිදහසක් නැහැ පුතේ. තේරෙන්නේ තෝරන නිදහසක් නැහැ. ඒකත් එහෙමයි. ඔය පහුගිය කොරෝනා දවස්වල පුතේ දැන් ඔය එළවලු ලොරි අරව මේවා ආව නේද? ඒතර පුතේ උතන අපි තෝර ඉන්නවද? ඈ මේක හොඳයිද? තෝර ඉන්න හැම වෙන්නේ නැහැ පුතේ. තියෙන දෙයක් අරන් ගෙදර යන්න ඕනේ. තේරීමේ නිදහසක් නැහැ. ඒ කියන්නේ සමහර අවස්ථාවල මේ තේරීමේ නිදහස පුතේ අපිට නැති වෙන්න පුළුවන්. නමුත් අර නිදහස් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක අපිට ඕන තරමක් පුතේ තේරීමේ නිදහස් තියෙනවා. අපිට තේරීමේ නිදහසක් තියෙනවා. අපිට ඕන දෙයක් අපිට ඕන විදිහට තෝරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඒක එක ලක්ෂණයක්. ඒක එක ලක්ෂණයක්. 3 තරගකාරීත්වය හා නිදහස් වෙළඳපොළවල්. පුතේ දැඩි තරගකාරීත්වයක් තියෙනවා. දැඩි තරගකාරීත්වයක් තියෙනවා. ඇයි? සියලු දේ ප්‍රයිවට්. එතකොට ඒගොල්ලෝ
අනිත් අයට සාපේක්ෂව හොඳ භාණ්ඩයක් දෙන්න උත්සාහ කරනවා. එතකොට ඒ භාණ්ඩයේ ගුණාත්මක භාවයේ අනුව සමහරලාට මිල ගණන් වල වෙනසකුත් වෙන්න පුළුවන්. හරිද? දැන් ලංකාව අපි ගමුකෝ. දැන් අභ්‍යාස පොතක් ගන්න ගියොත් පුතේ රිචඩ් තියෙනවා, ඇට්ලස් තියෙනවා, තව එක එක ඔය වගේ අභ්‍යාස පොත් රාශියක් තියෙනවා. එතකොට ඒ කියන්නේ පුතේ දැඩි තරඟකාරීත්වයක් තියෙනවා. අපිට පුතේ හොඳ දේ තෝරගන්න පුළුවන්. අපිට හොඳ දේ තෝරගන්න පුළුවන්. ඒ තරඟකාරීත්වය කියන එක පුතේ හොඳ දෙයක්. මොකද නරක දෙයකට නෙවෙයි තරඟකාරීත්වය තියෙන්නේ. හොඳ දෙයකට. දැන් දුරකථන සමාගම් බලන්න. ඒගොල්ලෝ දෙනවා පැකේජ් එකක් YouTube unlimited. ඊට පස්සේ අනිත් ඒගොල්ලෝ දෙනවා YouTube උයි Facebook උයි WhatsApp ඔක්කොම unlimited. දැන් කොරෝනා දවස්වල මේ Zoom Teams ඒවට පුතේ unlimited. හරිද? නැත්තම් මොකක් හරි පැකේජ් එකක්. ඉතින් මේ වගේ පුතේ දැඩි තරඟකාරීත්වයක් තියෙනවා සහ නිදහස් වෙළඳ පොළවල්. ඒ කියන්නේ අර මේ පෞද්ගලික ව්‍යවසායන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ. හරිද? right. එහෙනම් මේවා අපිට දකින්න පුළුවන් වෙන්නේ පුතේ මේ නිදහස් වෙළඳ පොළ ආර්ථික ක්‍රමයකදී විතරයි. හරිද? සහ රජයේ ක්‍රියාකාරීත්වය සීමා සහිත වීම අන්න පුතේ වැදගත්ම සාධකයක්. දැන් මේ නිදහස් වෙළඳ පොළ ආර්ථිකයක රජයේ ක්‍රියාකාරීත්වයේ පුතේ ඉතාමත් සීමා සහිතයි. ඒගොල්ලෝ ඉන්නේ පුතේ රටකට රජයක් අවශ්‍ය හින්දා. හැබැයි දැන් ඔයාලට හිතෙන්න පුළුවන් රටකට රජයක් අවශ්‍ය හින්දා ඒගොල්ලෝ ඉන්නව නිකන් අර නාම මාත්‍රිකව වගේ කියලා. නෑ පුතේ, ඒගොල්ලෝ තමයි සියලුම දේවල් ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්න දේවල් සෑම දෙම මේ ලබලා දෙන්නේ. දැන් රජයකින් වෙන්න ඕනේ පුතේ හොඳ යටිතල පහසුකම් පද්ධතියක් ලබා දෙන එක. හොඳ සේවාවන් ලබා දෙන එක. එතකොට මේ පෞද්ගලික නිදහස් ව්‍යවසායකයින්ට සාර්ථකව ඒගොල්ලන්ගේ දේවල් කරගෙන යන්න පුළුවන්. එහෙනම් අන්න ඒ කාර්යය තමයි පුතේ මේ වගේ ආර්ථික ක්‍රමයක රජය විසින් සිද්ධ කරන්නේ. සහ මේ වෙළඳ පොළ ආර්ථිකයේ යම් යම් අකටයුතුකම් සිද්ධ වෙනවා නම් ඒ කියන්නේ තරඟකාරීත්වයේ තුලින් පුතේ පාරිභෝගිකින්ට යම් කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා නම් අන්න ඒව මැඩ පවත්වන්න තමයි පුතේ රජය ඉන්නේ. එහෙම නැත්නම් හැමදේම රජය විසින් කරන්නේ. ඒකට පුතේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි මිනිස්සුන්ගේ හික්මීම සහ මිනිස්සුන්ගේ ආකල්ප. හරිද? මිනිස්සුත් පුතේ මනසින් ගොඩක් දියුණුයි. ඒ හින්දා අර රජයේ වැඩි ක්‍රියාකාරීත්වයක් මේ වගේ රටකට අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? සහ ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවතීම. ඒ කියන්නේ පුතේ ස්වාර්ථය කියන්නේ මොකද්ද? පුතේ ස්වාර්ථයට කියන තව නමක් මට කියන්න. ස්වාර්ථයට කියන තව නමක් මට කියන්න. මොකද්ද පුතේ ස්වාර්ථයට කියන තව නමක්? ආත්මාර්ථය. ආත්මාර්ථකාමීත්වය. පුතේ මේ නිදහස් වෙළඳ පොළ ආර්ථික පද්ධතියක මිනිස්සු හැසිරෙන්නේ තමන්ගේ සුඛ විහරණය පදනම් කරගෙන. ආත්මාර්ථකාමීත්වය පදනම් කරගෙන. ඒ කියන්නේ ආත්මාර්ථකාමී කියන්නේ අනික් මිනිස්සයා කපාගෙන යනවා කියන එක නෙවෙයි. අපේ වාසිය පදනම් කරගෙන. අපි අනික් රටක් ගන්න ඕනේ නැහැ. අපි පුතේ වැඩ කරන්නේ මොකක් පදනම් කරගෙනද? අපේ ස්වාර්ථය මතනේ. අපිට දෙයක් කරගන්න අපි ඉස්සෙල්ලාම try කරන්නේ. ඊට පස්සේනේ අපි අනිත් අයට දෙයක් කරන්න හදන්නේ. එහෙම නේද? ඔව්. එතකොට මේ බලන්න. දැන් පාරිභෝගිකයේ කඩේට ගිහිල්ලා දැන් සරලව තුම ඕගොල්ලන්ගේ අම්මා පොලට ගිහිල්ලා පොලෙන් බඩු අරගන්නේ කොහොම හරි අඩු ගානට ගන්න බලාගෙන. හරිද? අල කිලෝ එක කීය දැව්වම අල කිලෝ එක කිලෝ 500 160යි කියලා කිව්ව ගමන් අම්මා සූස් ගාලා අම්මෝ 160කට බෑ 150කට කරමු මං කිලෝ 5ක් විතර ගන්නවා මෙහෙමයි කියලා. ඒ කියන්නේ පුතේ අඩු ගන්නට ගන්න හදන්නේ අපේ පරමාර්ථය වෙනුවෙන් අපේ ස්වාර්ථය වෙනුවෙන්. ඒ වගේම පුතේ වෙලෙන්දත් පුතේ අම්මට කොහොම හරි අල ටික විකුණන්න හදන්නේ ටිකක් වැඩි ගානකට. ඇයි ඒ? එතකොට තමයි එයාගේ ලාභය වැඩි. අඩු ගානට ගත්තොත් අම්මට වාසි, වැඩි ගානට වික්කොත් වෙලෙන්දට වාසි. ඒ කියන්නේ අම්මා කටයුතු කරන්නෙත් පුතේ ස්වාර්ථය පදනම් කරගෙන, වෙලෙන්ද කටයුතු කරන්නෙත් පුතේ ස්වාර්ථය පදනම් කරගෙන. ඒ වගේ තමයි මේ නිදහස් වෙළඳ පොළ ආර්ථිකයක හැම කෙනෙක්ම පුතේ ස්වාර්ථය මත පදනම්ම තමයි කටයුතු කරන්නේ. මේ පැහැදිලිද? right. එතකොට අපි මෙන්න මේ ටික පොඩ්ඩක් ලියමු. එතකොට පළවෙනි එක පුතේ පෞද්ගලික දේපල හිමිකම. එතන ලියන්න. පෞද්ගලික දේපල හිමිකම කියන ලියන්න.
වෙළඳපොළ ආර්ථික පද්ධතියක පුතේ එකපාර අහගන්න වෙළඳපොළ ආර්ථික පද්ධතියක නිෂ්පාදන සම්පත්වල අයිතිය පෞද්ගලික අංශයේ සතු වන අතර ඒවා පැවරීමට විකිණීමට හා භුක්ති විඳීමට ඔවුන්ට අයිතියක් ඇත. right. ඊට පුතේ දෙවෙනි එක නිදහස් ව්‍යවසාය හා තේරීමේ නිදහස. එයාට ලියන්න Taman කැමති භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවා අලෙවි කිරීමටද තමන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඕනෑම වෙළඳපොළකින් මිලදී ගැනීමටද පුද්ගලයාට හැකියාවක් ඇත. නැත්නම් පුද්ගලයාට අයිතියක් ඇත. right. ඊට පුතේ තුන්වෙනි එක තරඟකාරීත්වය හා නිදහස් වෙළඳපොළවල්.
එතන ලියන්න. නිෂ්පාදිත සපයන්නන් හා මිලදී ගන්නන්. නිෂ්පාදිත සපයන්නන් හා මිලදී ගන්නන්. නිෂ්පාදිත සපයන්නන් හා මිලදී ගන්නන් එකිනෙකාට ස්වාධීනව තරඟ කරන අතර එකිනෙකාට ස්වාධීනව තරඟ කරන අතර වඩාත් ගුණාත්මක නිමැවුමක් මෙහිදී පාරිභෝගිකයාට ලැබිය හැක. වඩාත් ගුණාත්මක නිමැවුමක් මෙහිදී පාරිභෝගිකයාට ලැබිය හැක. නමුත් 4 රජයේ ක්‍රියාකාරීත්වයේ සීමා සහිත වීම. එයාටද ලියන්න පෞද්ගලික දේපල හිමිකම තහවුරු කර සුරක්ෂිත කර දීම සහ හිතකර වාතාවරණයක් ඇති කර දීමට පමණක් ඇති කර දීමට පමණක් රජය මැදිහත් වේ. right. ඊළඟට පුතේ ලියන්න පස්වෙනි එක ස්වාර්ථය මත පදනම් කරගත් සානුබල පැවතීම. මෙහිදී නිෂ්පාදකයින් සිය ලාභය උපරිම කර ගැනීමේ චේතනාවෙන් කටයුතු කරන අතර පාරිභෝගිකයින්
පාරිභෝගිකයින් ඔවුන්ගේ සීමිත ආදායමෙන් පාරිභෝගිකයින් ඔවුන්ගේ සීමිත ආදායමින් උපරිම උපයෝජනයක් ලබා ගැනීම උදෙසා උපරිම උපයෝජනයක් ලබා ගැනීම උදෙසා කටයුතු කරයි. උපරිම උපයෝජනයක් ලබා ගැනීම උදෙසා කටයුතු කරයි. හරිද පුතේ? ඔව් ඉමේෂි මොකද ප්‍රශ්නේ? අන්තිම ටික ආයේ පොඩ්ඩක්. නිෂ්පාදකීන් ඔවුන්ගේ ලාභය උපරිම කර ගැනීම සඳහා කටයුතු කරන අතර පාරිභෝගිකයින් ඔවුන්ගේ සීමිත ආදායමින් උපරිම උපයෝජනයක් ලබා ගැනීම සඳහා කටයුතු කරයි. හරිද? හරිද? right හරි. එතන පුතේ ඊළඟ එහා පැත්තේ තියෙනවා පුතේ 6 වෙනි එක. මිල යන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය. මිල යන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය. right. එතකොට දැන් මේ වෙළඳපොළ ආර්ථික පද්ධති හඳුන්වා දීමේදීත් මම කිව්වා මොකද්ද? සම්පත් හිමිකාරීත්වය පෞද්ගලිකාංශයේ සතු වන පෞද්ගලික ව්‍යවසායන් ක්‍රියාත්මක වන මිල යන්ත්‍රණය මගින් මූලික ආර්ථික ප්‍රශ්න විසඳන වෙළඳපොළ මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන ආර්ථික පද්ධතිය වෙළඳපොළ ආර්ථික පද්ධති ලෙස හැඳින්වුවේ කියලා. එහෙනම් පුතේ මොකද්ද මේ කියන මිල යන්ත්‍රණය? මිල යන්ත්‍රණය දැන් පුතේ මේක දිහා බැලුවාම මිල යන්ත්‍රණය ඒ කියන්නේ මිල කියන එක පුතේ යන්ත්‍රයක්. මිල කියන එක යන්ත්‍රයක්ලු. මෙන්න මේක මගින්ලු මේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳන්නේ. මොකද්ද පුතේ මේ කියන කතාවේ තේරුම? ඔව් මේක තමයි පුතේ වෙළඳපොළ ආර්ථික පද්ධතියක තියෙන වැදගත්ම දේ. මොකද තමයි වෙළඳපොළ ආර්ථික පද්ධතියේ තියෙන වැදගත්ම දේ. ඒ කියන්නේ පුතේ මේ වෙළඳපොලේ ඉන්නවා පුතේ නිෂ්පාදකයෝ. මේ වෙළඳපොලේ ඉන්නවා පාරිභෝගිකයෝ. මේ වෙළඳපොලේ ඉන්නවා පුතේ නිෂ්පාදන සාධක සපයන්නෝ සහ නිෂ්පාදන සාධක මිලට ගන්න. හරිද? එතකොට මේ බලන්න. නිෂ්පාදකයා පාරිභෝගිකයා සාධක සපයන්න සාධක මිලදී ගන්න. එතන පුතේ මේ දෙන්න ඉන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපොලේ. මේ දෙන්න ඉන්නේ සාධක වෙළඳපොලේ. සාධක වෙළඳපොලේ. right? එතකොට පුතේ නිෂ්පාදකයා හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ නිෂ්පාදනය වැඩි මිලකට විකුණන්න. ඊළඟට පුතේ පාරිභෝගිකයා මෙයා හැම වෙලාවෙම බලන්නේ අඩු ගානකට භාණ්ඩ මිලට ගන්න. ඊළඟට සාධක සපයන්න. ඒ කියන්නේ පුතේ නිෂ්පාදන සාධක තියෙන කෙනෙක් භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ විසකතේ තියෙන කෙනෙක් හැම වෙලාවෙම විශාල ගානක් බලාපොරොත්තුෙන් තමයි ඒ දේ සපයන්න කැමති වෙන්නේ. දැන් ඔයා ජොබ් එකකට යන්න කැමති වෙන්නේ පුතේ වැඩි ගානකට. අපි හිතමු අපි ගාව ගෙයක් තියෙනවා නම් රෙන්ට් එකට දෙන්න. අපි ඒක රෙන්ට් එකට දෙන්න හදන්නේ උපරිම දෙන්න පුළුවන් ගානට. හැබැයි පුතේ සාධක මිලදී ගන්නා එයා බලන්නේ පුළුවන් තරම් අඩුවට මේ දේ මිලට ගන්න. දැන් මම ආයතනයේ බොස් නම්
මම බලන්නේ ඔයාට පුළුවන් තරම් අඩු වැටුපක් දීලා ඔයාගෙන් වැඩ ගන්න. මම ගයක් රෙන්ට් එකට හොයනවා නම් මම බලන්නේ අඩුම කුලියකට මේක රෙන්ට් එකට ගන්න. මම ලෝන් එකක් ගන්නවා නම් මම ඒකත් පුතේ මම බලන්නේ අඩුම පොලියකට මේ ලෝන් එක ගන්න. හැබැයි බැංකුව බලන්නේ පුළුවන් උපරිමයට මුට ලෝන් එක වැඩි පොලියකට දෙන්න. ඒ කියන්නේ පුතේ මේ පාර්ශව හතරම මේ කියන භාණ්ඩ හා සේවා වෙළඳ පොලේ සහ සාධක වෙළඳ පොලේදී කටයුතු කරන්න පුතේ ස්වාර්ථය පදනම් කරගෙන. තමන්ගේ වාසිය පදනම් කරගෙන. එහෙනම් භාණ්ඩ හා සේවා වෙළඳ පොලේ හා සාධක වෙළඳ පොලේ නිෂ්පාදකයින් පාරිභෝගිකයින් සාධක සපයන්නන් හා සාධක මිලදී ගන්නන්ගේ තීරණ මනාව සම්බන්ධීකරණය කරන යන්ත්‍රණය තමයි පුතේ මිල කියලා කියන්නේ. මිල කියලා කියන්නේ. ඇත්තරම පුතේ මේ භාණ්ඩ හා සේවා වලට මිලක් තියෙන හින්දානේ මේ දේවල් වෙන්නේ. දැන් පොළට ගියන් පස්සේ පුතේ ගහලා තියෙනවා. දැන් අද උදේ මම පොලේ ගියා මම ඒකයි දාන්නේ. හරිද? එතකොට අල කිලෝ එක රුපියල් 80 අල 250 රුපියල් 80යි. අල 250 රුපියල් 80යි. ඒ කියන්නේ පුතේ අල කිලෝ එක 320යි. අල කිලෝ එක රුපියල් 320යි. මතක නැහැ පුතේ 250ද 500ද කියලා. අපි එහෙම හිතමුකෝ. රයිට්. ඒ කියන්නේ දැන් අල 250 පුතේ මේ ඒක පැත්තකට දාමු. මට මතක දෙයක් ගමුකෝ. පුතේ තලපත් මාළු 500 760යි. හරි. ඒක මට මතකයි. තලපත් මාළු 500 760යි. ඒ කියන්නේ පුතේ අර බෝඩ් එකේ 500 ග්‍රෑම් 500ක් රුපියල් 760යි කියලා ගහලා තියෙනවනේ. ඒක තමයි පුතේ මිල. පුතේ එහෙම මිලක් නැත්නම් අපි කොහොමද පුතේ මේ ගනුදෙනුව කරන්නේ? මට මාළු ග්‍රෑම් 500ක් දෙන්න. ගාන කියන්නේ කොහොමද? දන්නේ නැහැ. තලපත් මාළු කීයද? නැත්නම් කෙලවල්ලා කීයද? අපි අහන්නේ කොහොමද? දන්නේ නැහැ. එහෙනම් පුතේ මේ මිලක් කියලා දෙයක් තියෙන නිසා තමයි අපිට මේ හැමදේම කරන්න පුළුවන් වෙන්නේ. දැන් මම ඔයාගෙන් අහනවා. ඔයා ඩබල් AT කරලා චාටඩ් කරලා කැම්පස් ගිහලා සාමාන්‍යයෙන් පුතේ රුපියල් කීයක වගේ ජොබ් එකකට යන්න බලාපොරොත්තු වෙන්නේ? එතකොට ඔයා කියනවා ලක්ෂයක් එකමාරක් අතර වගේ නම් මම යන්න කැමතියි. නැත්නම් 80000ක් ලක්ෂයක් අතර වගේ නම් මම යන්න කැමතියි. එහෙනම් පුතේ ඔයා කොහොමද එහෙම කියන්නේ? ඒ කියන්නේ මේ සාධක සපයන්නෙක් විදිහට ඔයාගේ ශ්‍රමය සපයන කෙනා විදිහට ඔයා කොහොමද කියන්නේ මට 80000ක් ලක්ෂයක් හරි ලැබුණොත් ඇති කියලා? ඒ තමයි පුතේ මිල. ඒ තමයි පුතේ මිල. අපි හිතමු මම බිස්නස් එකක් කරගෙන යනවා. මට ඒකට වැඩ කරන්න කෙනෙක් ඕනේ. මට ඕනේ accounts තියන්න ළමයෙක් ගන්න. එතකොට මම ඇඩ් එකක් දානවා. මෙන්න මෙහෙම මට ළමයෙක් මෙහෙම මම හොයනවා. සාමාන්‍ය රුපියල් 50000 60000 විතර පඩියක් එයාට ගන්න පුළුවන් කියලා. එහෙනම් පුතේ එයාට දෙන ගාන මම තීරණය කරන්නේ කොහොමද? ඒක තමයි පුතේ රේන්ජ් එක. යන රේන්ජ් එක. අපි දන්නවා මේ ෆීල්ඩ් එකේ යන රේන්ජ් එක කීයද කියලා. ඒක තමයි පුතේ මිල. එහෙනම් හැම දෙනාම ස්වාර්ථය මත පදනම්ව කටයුතු කරනකොට ඒ හැම දෙනාගේම තීරණ මනාව සම්බන්ධීකරණය කරන යන්ත්‍රණය තමයි පුතේ මිල කියලා කියන්නේ. ඒක යන්ත්‍රයක් වගේ. ඒක යන්ත්‍රයක් වගේ පුතේ හැමදාම හැම වෙලාවෙම හැම මොහොතෙම වැඩ කරනවා. අන්න ඒක නිසා අපි කියනවා ඒකට මිල යන්ත්‍රණය කියලා. අපි කියනවා මිල යන්ත්‍රණය කියලා. ඒත් එහෙමයි පුතේ. මේක අපේ ඇස් දෙකට පේනවද? ඒකෙන් තමයි පුතේ මේ ආර්ථිකයේ ප්‍රශ්න හැමදේම විසඳෙන්නේ. හැමදේම විසඳෙන්නේ එහෙම. විදේශයකින් අපි ලෝන් එකක් ගන්නවා. ඒකට කොච්චර පොලියක් ගෙවනවද? තීරණය වෙන්නේ මොකක් මතද? මිල අනුව. මිල අනුව. ඉම්පෝර්ට් නතර වෙලා තියෙන්නේ වාහන ගෙන්නන්නේ නැහැ. එහෙනම් ලෝකල් මාකට් එකේ වාහන මිල වැඩි වෙලා. ඇයි? වාහන එන්නේ නැහනේ. තියෙන වාහන වල මිල වැඩි. එහෙනම් වාහන තියෙන කට්ටිය වැඩි ගාණට විකුණන්න හදනවා. කවුද මේක තීරණය කරන්නේ? මිල. අපිට පේනවද? අපිට පේනවද? පේන්නේ නැහැ පුතේ. දැන් මම දැන් අද පොලේ ගිහින් මම දාන්නවා තලපත් මේ 500 760යි කියලා. හැබැයි පුතේ මම ඊළඟ දවසේ පොලේ යනකොට ඕක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. කවුද මේක තීරණය කරන්නේ? මිල. අපිට පේනවද? මිල කියන එක නම් අපිට මේ ඇස් දෙකට පේනවද? පේන්නේ නැහැ පුතේ. පේන්නේ නැහැ. අන්න ඒක නිසා අපි කියනවා පුතේ වෙළඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන
මූලික ආර්ථික ප්‍රශ්න විසඳන අදෘශ්‍යමාන හස්තය මිල කියලා. අදෘශ්‍යමාන හස්තය මිල කියලා. ඒ කියන්නේ පුතේ වෙළඳපොළ ආර්ථිකයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳන අදෘශ්‍යමාන හස්තය. ටිකක් බයක් හිතෙනවා නේ පුතේ. ඔව් ඔයා රැට එහෙම පාඩම් කරන්න එපා පුතේ. කියන්නේ රෑ 12ට විතර මේක පාඩම් කරන්න එපා. අදෘශ්‍යමාන හස්තය. එයා පිටිපස්සෙන් ඇවිල්ලාට තට්ටු කරන්න ඉඩ තියෙනවා. නේ? මෙන්න මෙයාට පුතේ අපි කියනවා මිල යන්ත්‍රණය කියලා. ඔයාට මේ ප්‍රශ්න එක එක විදිහට අහන්න පුළුවන්. පොල්ලෙන් ගැහුවාගේ වගේ අහන්න පුළුවන් මිල යන්ත්‍රණය anu කුමක්ද? පැහැදිලි කරන්න. එහෙම නැත්නම් අහන්න පුළුවන් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක මූලික ආර්ථික ප්‍රශ්න විසඳනු ලබන්නේ කවුරුන් විසින්ද? එකම ප්‍රශ්නේ. එහෙම නැත්නම් අහන්න පුළුවන් නිදහස් වෙළඳපොළ ආර්ථිකයක අදෘශ්‍යමාන හස්තය යනුවෙන් හඳුන්වන්නේ කවරක්ද? එකම ප්‍රශ්නේ පුතේ. එකම ප්‍රශ්නේ. තේරුණාද මොකක්ද මිල යන්ත්‍රණය කියන්නේ කියලා? එතකොට පුතේ මේ මිල යන්ත්‍රණය මගින් කරන කාර්යයන් තුනක් තියෙනවා. මේ මිල යන්ත්‍රණය මගින් කරන කාර්යයන් තුනක් තියෙනවා. මොකද්ද? පළවෙනි එක සංඥා සැපයීම. දෙවෙනි එක සානුබල සැපයීම. තුන්වෙනි එක සලාකනය කිරීම. ඔයාට පුතේ මේක මතක තියාගන්න පුළුවන් මිල යන්ත්‍රණයේ කාර්යභාරය සංඥා සානුබල සලාක සාසස අපි පුතේ ඊට පස්සේ කතා කරමු මේක ලියාගෙන අපි ඊට පස්සේ කතා කරමු මොනවද මේ මිලෙහි කාර්යයන් කියලා. මොනවද මේ මිලෙහි කාර්යයන් කියලා. රයිට්. ගන්න ඔයාගේ ලස්සන පෑන අතට අරන් එන්න 20 වෙනි පිටුවට. අරන් එන්න 20 වෙනි පිටුවට. හරි. මිල යන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය එතන ලියන්න. ආර්ථිකයක් පුරා විසිරී පවතින ආර්ථිකයක් පුරා විසිරී පවතින ආර්ථිකයක් පුරා විසිරී පවතින නිෂ්පාදකයින් පාරිභෝගිකයින් නිෂ්පාදකයින් පාරිභෝගිකයින් සාධක සපයන්නන් හා සාධක මිලදී ගන්නන් නිෂ්පාදකයින් පාරිභෝගිකයින් සාධක සපයන්නන් හා සාධක මිලදී ගන්නන් තම ස්වාර්ථය මත පදනම්ව තම ස්වාර්ථය මත පදනම්ව ගනු ලබන තීරණ මනාව සම්බන්ධීකරණය කරමින් ආර්ථිකය තුළ සිටින නිෂ්පාදකයින් පාරිභෝගිකයින් සාධක සපයන්නන් හා සාධක මිලදී ගන්නන් තම ස්වාර්ථය මත පදනම්ව ගනු ලබන තීරණ මනාව සම්බන්ධීකරණය කරමින්
ආර්ථික කටයුතු ආර්ථික කටයුතු ආර්ථික කටයුතු ක්‍රමානුකූලව මෙහෙයවන යන්ත්‍රණය ආර්ථික කටයුතු ක්‍රමානුකූලව මෙහෙයවන යන්ත්‍රණය මිල යන්ත්‍රණය වේ මිල යන්ත්‍රණය වේ මිල යන්ත්‍රණය වේ හරිද පුතේ ආර්ථිකය තුල සිටින නිෂ්පාදකයින් පාරිභෝගිකයින් සාධක සපයන්නන් හා සාධක මිලදී ගන්නන් තම ස්වාර්ථය මත පදනම්ව ගනු ලබන තීරණ මනාව සම්බන්ධීකරණය කරමින් ආර්ථික කටයුතු ක්‍රමානුකූලව මෙහෙවන යන්ත්‍රණය මිල යන්ත්‍රණය ලෙස හැඳින්වේ මිල යන්ත්‍රණය ලෙස හැඳින්වේ මෙහි කාර්යයන් තුනකි මෙහි කාර්යයන් තුනකි මෙහි කාර්යයන් තුනකි එතකොට පුතේ කාර්යයන් මේ පල්ලෙහා තියෙනවා 1 2 3 කියලා ඔයා පුතේ ඔතන උඩ ඉඩ තියනව නේද මෙන්න මෙතන මේ උඩ ඉඩ තියනව නේද අන්න එතන පුතේ තරුවක් දාලා ලියා ගන්න තරුවක් දාලා ලස්සන තරුවක් දා ගන්න ලස්සන තරුවක් දාන්න කොහොමද පුතේ මෙන්න මෙහෙමද තරුවක් දාලා ලියන්න වෙළඳපොළ ආර්ථික පද්ධතියක ක්‍රියාත්මක වන අදෘශ්‍යමාන හස්තය ලෙස ද මිල යන්ත්‍රණය හඳුන්වනු ලබයි මිල යන්ත්‍රණය හඳුන්වනු ලබයි හරි පුතේ ඔයගොල්ලෝ දැන් අර ප්‍රශ්න වලට උත්තර ලියලාද තියෙන්නේ මම දැන් මේ ඊළඟ මාසේ පළවෙනි සතියේ මේ ඊළඟ මාසේ නේ මේ මාසේ පළවෙනිදානේ මේ පළවෙනි සතියේ පුතේ මම මේ දවසක් දාලා සාකච්ඡා කරනවා එතකොට ප්‍රශ්න වලට උත්තර ලියලා තිබ්බ නැත්නම් ඉතින් සෝරි තමයි හරි ඒ නිසා මේ දැන් මේ ප්‍රශ්න වලට උත්තර ලියලා තියාගන්න හරි රයිට් පුතේ අපි එහෙනම් ඊළඟ දවසේ කතා කරමු